පරීක්ෂණය 2020 විද්‍යාව 8 ශ්‍රේණිය 8 ශ්‍රේණිය පළමු වාරයට අදාළ සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සකස් කොට ඇති මෙම ප්‍රශ්න පත්‍රය නොමිලේ ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එක හරහා ටේප් එක ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරගන්න. ඊට ප්‍රථමයෙන් වීඩියෝවට පහළින් තියෙන subscribe බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. පළවෙනි ප්‍රශ්නය. සුත්‍රජීවියෙකු නොවන්නේ බැක්ටීරියා කියන්නේ සුත්‍රජීවී කාණ්ඩයට අයත් ජීවියෙක්. දිලීර කියන්නේ සුත්‍රජීවියෙක්. ඇල්ගී කියන්නේ සුත්‍රජීවියෙක්. හැබැයි නිඩාරියා කියලා කියන්නේ අපුෂ්ඨවංශී ජීවියෙක්. එයා මහජීවියෙක්, ඒ වගේම එයා අපුෂ්ඨවංශී ජීවියෙක්. එහෙනම් අපිට පිළිතුරු විදිහට බාර ගන්න තියෙන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 2. සීනි බහුල ආහාර මත සුත්‍රජීවීන් ක්‍රියා කිරීමෙන් ඇතිවන තත්ත්වය. මේ අපේ එදිනෙදා අපි භාවිතා කරන ආහාර මත සුත්‍රජීවීන් ක්‍රියාත්මක වෙලා ආහාරය නරක කරනවා. එහෙම නැත්නම් ආහාරය අපිට පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් කරනවා. ඉතින් ලිපිඩ සහිත ආහාර සුත්‍රජීවීන් විසින් නරක කරවුවොත් අපි කියන්නේ මුඩු වෙනවා කියලා. ප්‍රෝටීන් සහිත ආහාර සුත්‍රජීවීන් විසින් නරක කරවුවොත් අපි කියන්නේ පුතිබවණයට ලක් කරා කියලා. ඒ වගේම සීනි බහුල ආහාර සුත්‍රජීවීන් විසින් නරක කරවුවොත් අපි ඒකට කියන්නේ පැසීමකට ලක් කරා කියලා. ප්‍රශ්න අංක 3. සුත්‍රජීවීන් සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය වන්නේ. සුත්‍රජීවීන් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැක. ඔව් ඒක ඇත්ත. සුත්‍රජීවීන් අපිට බලන්න ඕන නම් බලන්න වෙන්නේ අන්වීක්ෂයෙන් තමයි. සුත්‍රජීවීන් සෑම පරිසරයකම පාහේ ජීවත් වේ. ඔව් සුත්‍රජීවීන් අපි කියනවා නැති තැනක් නැහැ, සර්ව ව්‍යාප්තිකයි. හැම තැනම වගේ සුත්‍රජීවීන් ඉන්නවා. උෂ්ණත්වයේ සුත්‍රජීවී ක්‍රියාකාරීත්වයට වැදගත් සාධකයකි. ඔව් උෂ්ණත්වයේ තෙතමනය, pH පරාසය, ඒ වගේම උපස්තරය වගේ සාධක සුත්‍රජීවීන්ට වැදගත් සාධක වෙනවා. එහෙනම් ඒ ප්‍රකාශයත් හරි. 4 වෙනි ප්‍රකාශය සුත්‍රජීවීන් මිනිසාට සෑම විටම රෝග ඇති කරන්නේ නැහැ. සුත්‍රජීවීන් හැම වෙලාවෙම අපිට රෝග ඇති කරන්නේ නැහැ. එයා සමහර වෙලාවට අපිට වාසිදායක වන තත්ත්ව තියෙනවා. සුත්‍රජීවීන් සෑම විටම අපිට රෝග ඇති කරන්නේ නැහැ කියන පිළිතුර තමයි එහෙනම් අපිට මෙහිදී බාර ගන්න තියෙන්නේ. ප්‍රශ්න අංක 4. දිලීර මගින් බෝවන රෝගය වන්නේ. එතකොට මේ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. දිලීර මගින් අපිට රෝගයක් ඇති කරවුවොත් ඒ රෝගය ඇති කරන්න පුළුවන් වෙන්නේ අපේ සමේ මතු පිට පමණයි. මොකද මේ දිලීර කියන සුත්‍රජීවියට අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත් වෙන්න බෑ. එහෙනම් ඔයා මතක තියාගන්න අලුහම්, දද, කුෂ්ඨ වගේ රෝග ඇති කරන්නේ බොහෝ විට සුත්‍රජීවීන් මගින්. එහෙනම් පිළිතුරු විදිහට අපිට බාර ගන්න තියෙන්නේ අලුහම්. ප්‍රශ්න අංක 5. පහත් සඳහන් සතුන් අතරින් අපුෂ්ඨවංශී සත්වයා කවුද? අපුෂ්ඨවංශීන් කියන්නේ කොඳුයට පෙලක් නැති කට්ටිය. කොඳුයට පෙලක් නැහැ කියන්නේ ඇටකටු නැහැ කියලා ඔයා මතක තියාගන්නකො. ඒතර මේ ඇටකටු නැති, එහෙම නැත්නම් කොඳුයට පෙලක් නැති, එහෙම නැත්නම් අපිට තව විදිහකට කියන්න පුළුවන් කෂේරුවක් නැති සතා කවුද කියන එක. එතකොට කෂේරුවක් නැති සතා වෙන්නේ මෙතනදී දැන් ණයාට කෂේරුවක් තියෙනවානේ. ගෙම්බට කෂේරුවක් එහෙම නැත්නම් ඇටකටු තියෙනවා. පරවියාට ඇටකටු තියෙනවා. හැබැයි ඉස්සට අපිට ඇටකටු එහෙම නැත්නම් කොඳුයට පෙලක් දක්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි පිළිතුරු විදිහට බාරගමු ඉස්සා කියන පිළිතුර. ප්‍රශ්න අංක 6. අරීය සම්මිතික දේහය දංශක කෝෂ්ඨ දැරීම හා විලෝපීයතාවයේ පෙන්වන ජීවී කාණ්ඩය වන්නේ. මොකද මේ අරීය සම්මිතිකයි කියලා කියන්නේ දේහයේ කේන්ද්‍රය හරහා යන ඕනෑම අරයක් ඔස්සේ බෙදීමෙන් සමාන භාග දෙකක් ලබා දෙනවා කියන එක. දංශක කෝෂ්ඨ දරනවා කියලා කියන්නේ මේක නිකන් දත් වගේ જાතියක්. මේ ජීවී කාණ්ඩයටම අනන්‍ය වූ ලක්ෂණයක් මේ දංශක කෝෂ්ඨ දැරීම. ඒ වගේම විලෝපීයතාවය කියලා කියන්නේ මොකද්ද? සතෙක් තවත් සතෙක් මරලා ආහාරයට ගන්නවා කියන එක. එහෙනම් දැන් මම මේකට උත්තරේ හොයනකොට මට මේ දංශක කෝෂ්ඨ කියන උත්තරය වැදගත් වෙනවා. එහෙම නැත්නම් දංශක කෝෂ්ඨ කියන ප්‍රකාශය වැදගත් වෙනවා. එහෙනම් අපිට පිළිතුරු විදිහට බාර ගන්න තියෙන්නේ නිඩාරියාවන්. ඒතර මේ නිඩාරියාවන් කියන කට්ටිය දංශක කෝෂ්ඨ දරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය ගොදුර ලබා ගැනීමට එහෙම නැත්නම් ආහාර ලබා ගැනීම සඳහා දංශක කෝෂ්ඨ දරනවා. ඒ වගේම ඒගොල්ලන් අරීය සම්මිතිකයි. විලෝපීයතාවය මගින් තමයි ඒගොල්ලන් ජීවීන් ආහාරයට ගන්නෙ. ප්‍රශ්න අංක 7. ආත්‍රපෝඩාවන් පමණක් අයත් පිළිතුර වන්නේ.
ඒතර ආත්‍රපෝඩාවන් කියන්නේ සංදිපාදකයෝ. ඒ කියන්නේ ඇඟි කෑලි බෑලි වැඩි. එහෙනම් මෙතනින් අපි තෝරන්න ඕන සංදිපාදකයෝ. හැබැයි මතක තියාගන්න ඕන කොඳුයට පෙලක් නැහැ. එහෙම නැත්නම් ඇටකටු නැති හන්දි. එහෙම නැත්නම් සංදි ගොඩාක් තියෙන සංදි සහිත උපාංග ගොඩාක් තියෙන කට්ටිය තමයි අපි තෝරන්න ඕන. එතකොට අපිට පළවෙනි උත්තරේ ගන්න බෑ කූඩැල්ලා ඉන්න නිසා. දෙවෙනි උත්තරේ අපිට ගන්න බෑ දැල්ලා බුවල්ලා ඉන්න නිසා. තුන්වෙනි උත්තරේ ගෝනුස්සා කූඹියා ඒ වගේම පත්තෑය කියන්නේ ආත්‍රපෝඩාවන්. ප්‍රශ්න අංක 8. ද්විපාර්ශ්වික සම්මිතිය බාහිර කණ්පෙති පිහිටීම හා ස්ථන ග්‍රන්ථි පිහිටීම යන ලක්ෂණ ධර්ම සත්ව කාණ්ඩයේ වන්නේ. ඒතර ද්විපාර්ශ්වික සම්මිතිය දේහයේ එක් අක්ෂයක් ඔස්සේ පමණක් බෙදීමෙන් සමාන භාග දෙකක් ලබා දෙනවා. ඊළඟට බාහිර කම්පෙති. බලන්න ඔයාට තියෙන බාහිර කම්පෙතිද කියලා අල්ලලා බලන්න. බාහිර කම්පෙති තියෙන්නේ ඔයාට නේ. එහෙනම් ඔයා අයිති වෙන්නේ මොන කාණ්ඩයේද? ඔයා අයිති වෙන්නේ කිරිබී වැඩෙන කාණ්ඩයට. එහෙම නැත්නම් මැමේලියා කාණ්ඩයට. එහෙම නැත්නම් ශීරපායි කාණ්ඩයට නේ. ඒතර ස්තන ග්‍රන්ථි පිහිටනවා ශීරපායි කාණ්ඩයේ සතුන්ට. එහෙනම් පිළිතුර වෙන්නේ මැමේලියා. ඔයා මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා පුතේ මේ බාහිර කම්පෙති පිහිටන්නේ මැමේලියාවන්ට. එහෙම නැත්නම් ශීරපායින්ට පමණයි. ප්‍රශ්න අංක 9. ආලග්න මුල් ඇති ශාක විශේෂය වන්නේ. ආලග්න මුල් කියලා කියන්නේ පුතේ මේ සමහර ශාක තියෙනවා ඒවා බොහෝ විට තියෙන වැල් විදිහට ඒගොල්ලන්ට ඉහළට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ කඳ ඍජුව තබා ගන්න බෑ. මෙන්න මේ කඳ ඍජුව තබා ගැනීම සඳහා වෙනත් ආධාරකයකට එයා පැටලෙන්න ඕන. මොකද මේගොල්ලන් ඉහළට ගමන් කරන්න එපා. ඒගොල්ලන්ගේ පත්‍රවලට ආලෝකය ලබා ගැනීම සඳහා ඒගොල්ලන් ඉහළට ගමන් කරන්න ඕන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේගොල්ලන්ට ඉහළට කඳ ඍජුව තියාගන්න බෑ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳගන්නේ මේගොල්ලන් ආලග්න මුල් හේවත් ආරෝහක මුල් යොදාගෙන. ඉතින් අපිට ආලග්න මුල් එහෙම නැත්නම් මේ ආරෝහක මුල් තියෙන ශාක දෙකක් අපි නිතර කතා කරනවා. ඒ තමයි බුලත් සහ ගම්මිරිස් කියන ශාක දෙක. එහෙනම් අපි පිළිතුරු විදිහට බාර ගමු බුලත් කියන පිළිතුර. ප්‍රශ්න අංක 10. ශාක කඳේ පාදස්තයෙන් හටගන්නා මුල් හැඳින්වීමට සුදුසු පදේ කුමක්ද? දැන් ওই රම්පේ වැටකෙයියා වගේ ශාක කඳ ඍජුව තබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මෙන්න මේගොල්ලන්ගේ කඳ ඍජුව තියාගන්න ඒගොල්ලන්ගේ කඳේ පාදස්තයෙන් හටගන්නවා මුල් විශේෂයක්. ඒ මුල් විශේෂයට අපි කියන්නේ කයිරු මුල් කියලා. එහෙනම් අපි පිළිතුරු විදිහට පිළිතුරු අංක 1 බාර ගමු. ප්‍රශ්න අංක 11. භූගත කඳක් සහිත ශාකයකට උදාහරණයකි. දැන් සාමාන්‍යයෙන් ගහක කඳ තියෙන පොළවෙන් ඉහළ. හැබැයි සමහර ශාකවල කඳ තියෙනවා පොළවෙන් ඇතුලේ. එතන මේ පොළවෙන් ඇතුලේ තියෙන ශාක කඳක් ඔයාට තෝරගන්න හරි සරල උපක්‍රමයක් තියෙනවා. ඔයා බලන්න මේ පොළවෙන් ඇතුලේ තියෙන කොටසින් නව ශාකයක් ඇති කරගන්න පුළුවන්ද බැරිද කියන එක. දැන් අපි මෙතන බලමු උදාහරණ විදිහට අපි බලමු. දැන් නිවිති ශාකයේ පොළවේ තුල තියෙන කොටස කපලා හිටෙව්වොත් එහෙම ගලවලා හිටෙව්වොත් පැලවෙනවද? නැහැ. රෝස ශාකයේ රෝස මුලක් එහෙම නැත්නම් පොළවෙන් ඇතුළේ තියෙන කොටස හිටෙව්වොත් පැලවෙන්නේ නැහැ. බතලත් ඒ වගේම තමයි. හැබැයි ඉඟුරු නේ ඉඟුරු ශාකයේ ඇතුළත කොටස ඒ කියන්නේ පොළවෙන් ඇතුලේ තියෙන කොටස අපි ගලවලා හිටෙව්වොත් එහෙම ඒක පැලවෙනවා නේ. එහෙනම් අන්න භූගත කඳක ලක්ෂණයක් එයා පෙන්눔 කරනවා. එහෙනම් අපිට පිළිතුරු විදිහට බාර ගන්න තියෙන්නේ ඉඟුරු. ප්‍රශ්න අංක 12. ප්‍රථම වාර්ත සුද්ධජීවී නිරීක්ෂණය කළ පුද්ගලයා වන්නේ. ලෝකෙ ඉස්සල්ලාම සුද්ධජීවියෙක් ඇහැට දැකපු පුද්ගලයා නෙමේ අහන්නේ. එතන මේක ඔයා මතකේ තබා ගන්න ඕන කවුද මේ පුද්ගලයා? ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන පුද්ගලයා තමයි මුල්වරට සුද්ධජීවියෙක් දැකගත්තේ. ප්‍රශ්න අංක 13. සුද්ධජීවියෙකුගේ ප්‍රජනක ව්‍යුහ ආහාරයක් ලෙස භාවිතා කරන අවස්ථාවක් වන්නේ. දැන් මේකට පිළිතුර වෙන්නේ බිම්මල්. එහෙම නැත්නම් හතු. හතු කියලා කියන්නේ දිලීර සුද්ධජීවී කාණ්ඩයට අයිති ප්‍රජනක ව්‍යුහ. ඒකට ඒක අපිට පියවි ඇසට පේනවා. පියවි ඇසට පේනවා. ඒක විශේෂ අවස්ථාවක්. මේ බිම්මල් වල එහෙම නැත්නම් හතු වල ප්‍රජනක ව්‍යුහ නව પરම්පරාවක් ඇති කරන ව්‍යුහ අපේ පියවි ඇසට පෙනෙන කොටසක්. ඉතින් සමහර
හතු අපි ආහාරයට ගන්නවා. ගොඩක් හතු ආහාරයට ගන්නෑ. සමහර ආහාරයට ගන්න පුළුවන් හතු විශේෂ තියෙනවා. එහෙනම් මෙහිදී අපි පිළිතුරු විදිහට බාරගමු බිම්මල්. ප්‍රශ්න අංක 14. උභයජීවී සත්වයෙකු නොවන්නේ. දැන් පුතේ ඔයා මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. දැන් ගොඩක් දරුවෝ හිතාගෙන ඉන්නවා උභයජීවීන් කියවම මේ දියගොඩ දෙකේම ඉන්න සත්තු තමයි උභයජීවීන් කියලා. දැන් එතකොට අපිට කිඹුලා, දියණයා වගේ සත්තුත් උභයජීවීන්ට අයිති කියලා ඔයා හිතන්න පුළුවන්. ඒක වැරදි. උභයජීවී සතුන්ට ඔයාගේ සිලබස් එකේ තියෙන මෙන්න මේ සත්තු ටික ඔයා මතක තියාගන්න ඕන. මොනවාද ඒ සත්තු ටික? ගෙම්බා, මැඩියා, සැලමැන්දරා, පණුගෙම්බා, නුට්ටා. මේ හැර අනිකුත් කට්ටිය ඔයා උභයජීවී කාණ්ඩයට දාන්න එපා. එහෙනම් අපිට මෙතන පිළිතුර ගන්න තියෙන්නේ කටුස්ස උභයජීවියෙක් නෙවෙයි, එයා උරගයෙක් නේ. එහෙනම් අපි පිළිතුර විදිහට බාරගමු කටුස්ස කියන සත්වයා. ප්‍රශ්න අංක 15. ලිපිඩ අඩංගු ආහාරයක් සුද්ධජීවී ක්‍රියාකාරීත්වයෙන් නරක් විය. මේ හැඳින්වීමට සුදුසු පදය වන්නේ. එතකොට ලිපිඩ අඩංගු ආහාර නරක් වුණා මම ඉස්සෙල්ලත් කියලා දුන්නා ඔයාලට ලිපිඩ අඩංගු ආහාර නරක් වුණාම අපි කියන්නේ මුඩු වෙනවා කියලා නේ. අපි කියනවා ගෙදර අම්මා ඔය සමහර පොල් තෙල් පොඩ්ඩක් කුසුමහලා බලලා කියනවා මේ තෙල් ටික මුඩු වෙලා කියලා. ඒකේ අදහස මොකද්ද? ලිපිඩ නරක් වෙලා. මේ ලිපිඩේ නරක් වෙලා. කවුද නරක් කරලා තියෙන්නේ? මේ සුද්ධජීවීන් විසින් මේ ලිපිඩය නරක් කරලා තියෙන්නේ. එහෙනම් පිළිතුර මුඩු වීම. ප්‍රශ්න අංක 16. පහත ද්‍රව්‍ය අතරින් මූල ද්‍රව්‍යයක් නොවන්නේ. දැන් පුතේ මේ අපි පදාර්ථයේ වර්ගීකරණය කරනවානේ. පදාර්ථයේ වර්ගීකරණය කරනකොට මේ පදාර්ථය තුල පවතිනවා සංශුද්ධ ද්‍රව්‍ය. සංශුද්ධ ද්‍රව්‍ය යටතට ගැනෙන්නේ මූල ද්‍රව්‍ය සහ සංයෝග. කියන්නේ මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ සංශුද්ධයි. සංයෝගයක් කියන්නේ සංශුද්ධයි. එතකොට දැන් මොකද්ද මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ? මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ රසායනිකව තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි සංශුද්ධ ද්‍රව්‍යයක්. දැන් ඕක සරලව ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් අපිට පුළුවන් ද යකඩ කෑල්ලක් මොනාහරි වෙනසකට ලක් කරලා යකඩ වලින් රත්තරන් හදන්න? බෑනේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි අපි කියන්නේ මූල ද්‍රව්‍යයක් කියලා. සංයෝගයක් අඳුරගන්න ඔයාට හරිම ලේසි. කොහොමද? සංයෝගයක එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගන්නක් තියෙනවා. අන්න ඒ කරුණ ඔයා ඔලුවට දාගන්නකො. සංයෝගයක මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගන්නක් තියෙනවා එකිනෙකට වෙනස් කට්ටිය. එකිනෙකට වෙනස් කට්ටිය. හරි. දැන් අපි පිළිතුරු වලට යමු. එතකොට යකඩ කියලා කියන්නේ මූල ද්‍රව්‍යයක්. යකඩවල තියෙන්නේ යකඩ පමණයි. කාබන් කියලා කියන්නේ මූල ද්‍රව්‍යයක්. එතකොට කාබන් වල තියෙන කාබන් පමණයි. රසදියත් එහෙමයි. රසදිය වල තියෙන රසදිය පමණයි. හැබැයි ග්ලූකෝස් කියන්නේ සංයෝගයක්. ග්ලූකෝස් තුල තියෙනවා පුතේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍ය 3. 17 වෙනි ප්‍රශ්නය. පහත ද්‍රව්‍ය අතරින් සංශුද්ධ නොවන ද්‍රව්‍ය තෝරන්න. ඊට පුතේ සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නොවන ද්‍රව්‍ය විදිහට අපි පදාර්ථය වර්ගීකරණය කරනවා. දැන් මොකද්ද සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ? යම්කිසි පදාර්ථයක සංඝටක එකක් පමණක් තියෙනවා නම් අපි කියනවා සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා. සංශුද්ධ නොවන ද්‍රව්‍යයක් කියන්නේ යම්කිසි පදාර්ථයක සංඝටක දෙකකට වඩා වැඩි ගණනක් තියෙනවා නම් අපි කියනවා සංශුද්ධ නොවන ද්‍රව්‍යයක් කියලා. ඒතර මේ සංශුද්ධ නොවන ද්‍රව්‍ය තමයි මිශ්‍රණ කියන්නේ. ඒතර මිශ්‍රණ පිළිබඳව අපි ඉහළ ශ්‍රේණි වලින් සාකච්ඡා කරනවා. එහෙනම් දැන් අපේ ප්‍රශ්නේ තමයි සංශුද්ධ නොවන ද්‍රව්‍ය කුමක්ද කියන එක. ඒතර ආශ්‍රිත ජලය තුල පවතින්නේ ජලය පමණයි. ජලය පමණයි පවතින්නේ. ග්ලූකෝස් වල පවතින්නේ ග්ලූකෝස් පමණයි. ඇසිටික් අම්ලය තුල පවතින්නේ ඇසිටික් අම්ලය පමණයි. හැබැයි පළතුරු සලාදය තුල විවිධ පළතුරු වර්ග තියෙනවා. ඒ කියන්නේ සංඝටක දෙකකට වඩා වැඩි ගන්නක් පළතුරු සලාදය තුල තියෙනවා. එහෙනම් මෙතන අපිට පිළිතුරු විදිහට බාර ගන්න තියෙන්නේ පළතුරු සලාදය. ප්‍රශ්න අංක 18. බටනලාවක හඬ නිපද වෙන්නේ. ඒතර බටනලාවකින් හඬ නිපද වෙන්නේ මේ බටනලාව තුල පවතින වාතය කම්පණය වීමෙන්. එහෙනම් මතක තියාගන්න ඔයා බටනලාවක හඬ නිපද වෙන්නේ වාතය කම්පණය වීමෙන්. ප්‍රශ්න අංක 19. මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව වන්නේ. දැන් මොකද්ද පුතේ අපේ ශ්‍රව්‍යතා සීමාව කියලා කියන්නේ? අපිට ඇහෙන පරාසය නේ. මේ මිනිස්යාට ඇහෙන පරාසයක් තියෙනවා. එහෙම නැත්නම් හර්ට්ස් පරාසයක් තියෙනවා. හර්ට්ස් පරාසයක් තියෙනවා.
එතකොට මේක ඔයා මතකේ රඳවා ගන්න 11 ශ්‍රේණියට යනකම් එහෙම නැත්නම් O level විභාගයේ වෙනකම් මේ අපේ ශ්‍රව්‍යතා සීමාව මොකද්ද? අපේ ශ්‍රව්‍යතා සීමාව තමයි හර්ට්ස් 20ත් 20000ත් අතර. මොකක්ද දෙකෙන් අදහස් වෙන්නේ? අපිට හර්ට්ස් 20ට අඩු ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒ වගේම අපිට හර්ට්ස් 20000ට වැඩි ශබ්ද ඇහෙන්නේත් නැහැ. මෙන්න මේ 20යි 20000යි කියන පරාසය ඇතුලේ විතරයි අපිට ඇහෙන්නේ. හොඳයි ප්‍රශ්න අංක 20. පහත මූලද්‍රව්‍ය පවතින භෞතික ගුණ අවස්ථාව අනුව පිළිවිලින් දක්වා ඇති පිළිතුර වන්නේ. එතකොට දැන් මේ මූලද්‍රව්‍ය අපි වර්ගීකරණය කරන්න යනවා ඝන, ද්‍රව සහ වායු විදිහට. දැන් අපි බලමු. එතකොට ඔක්සිජන් සාමාන්‍යයෙන් තියෙන වායු විදිහටනේ. කාමර උෂ්ණත්වයේ එහෙම නැත්නම් මේ සාමාන්‍ය උෂ්ණත්වයේ ඔක්සිජන් පවතින්නේ වායුවක් විදිහට. රසදිය පවතින්නේ කාමර උෂ්ණත්වයේ ද්‍රවයක් විදිහට. ඒක විශේෂ අවස්ථාවක්. සාමාන්‍යයෙන් ලෝහ පවතින්නේ ඝන විදිහට. හැබැයි රසදියේ ඉන්නේ ද්‍රව විදිහට. යකඩ කොහොමත් ඝනයක් බව ඔයා දන්නවනේ. එහෙනම් අපි පිළිතුරු විදිහට බාරගමු වායු, ද්‍රව සහ ඝන. දෙවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නයට හා තවත් ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න. පහත වගන්ති ඇසුරින් නිවැරදි වගන්ති සඳහා හරි ලකුණද වැරදි වගන්ති සඳහා වැරදි ලකුණද යොදන්න. එකේ 1. පත්තෑයා ඇනලිඩා කාණ්ඩයට අයත් සත්වයකි. ඒතර පත්තෑය කියලා කියන්නේ සංධිපාදකේ. එයාගේ කැලි බෑලි වැඩිනේ. එහෙනම් එයා ඇනලිඩා කාණ්ඩයට අයිති වෙන්නේ නැහැ. ඔයා මතක තියාගන්න පුතේ ඇනලිඩා කාණ්ඩයට අයිති වෙන සත්වයන් 3 දෙනා ඉන්නේ. කවුද? ඒ තමයි ගැඩවිලා, කූඩැල්ලා සහ නිරෙයිස් පණුවා. එහෙම නැත්නම් එයාට සිංහලෙන් අපි කියන්නේ පත්තෑ පණුවා කියලා. එතකොට මේ පත්තෑය නෙවෙයි, පත්තෑ පණුවා. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රශ්නය. වවුලා පක්ෂියෙකු වන අතර මැමේලියා කාණ්ඩයට අයත් වේ. වවුලා පක්ෂියෙක් නම් නෙවෙයි. වවුලා ශීරපායි. එහෙනම් මේකේ දෙවෙනි කෑල්ල හරි, හැබැයි පළවෙනි කෑල්ල වැරදි. එහෙනම් මේ දෙවෙනි එකට උත්තරේ වෙන්නේ වැරදි කියන උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නය. පේර මුල්මගින් ප්‍රචාරණය කරගත හැකිය. පේර ශාකය මුල්මගින් ප්‍රචාරණය කරගන්න පුළුවන්ලු. ඒ කියන්නේ පේර මුලක් කපලා හිටෙව්වොත් අලුත් පැලයක් හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. නේ? පේර, බෙලි, දෙල් වගේ ශාකවල එහෙම නැත්නම් කරපිංචා මේ වගේ ශාකවල මුල් වලින් නව ශාක ඇති කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. ජල භාජනයකට තින්ත බිඳුවක් දැමුව විට තින්ත භාජනයේ පුරාම පැතිරීම ද්‍රවවල අසන්තත ස්වභාවය පෙන්වීමට පරීක්ෂණයකි. ඒතර මොකද්ද මේ අසන්තත ස්වභාවය කියලා කියන්නේ? මේ පදාර්ථය අංශු වලින් හැදිලා තියෙනවා කියන එකත් ඒ අංශු අතර හිඩැස් තියෙනවා කියන එකත් තමයි අසන්තත ස්වභාවය කියලා ඔයා ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ජල භාජනයකට තින්ත බිඳුවක් දැම්මම මේ තින්ත ජල භාජනයේ පුරාම පැතිරෙනවා. තින්තවල වර්ණය ජලයේ පුරාම පැතිරලා යනවා. ඒතර මේ තින්තාංශු ජලාංශු අතරින් ගියේ නැත්තම් අපිට තින්තවල පැහැ දක්නට ලැබෙන්නේ නැහනේ. එහෙනම් ඊටාම් පැහැදිලි මේ පරීක්ෂණය හරියට හරි මේ ද්‍රවවල අසන්ත ස්වභාවය පෙන්වන්න පරීක්ෂණයක් කියන එක. එහෙනම් මේ ප්‍රකාශය හරි. පස්වෙනි ප්‍රශ්නය. ශාකයක පුෂ්ප අයත් වන්නේ පරෝහ පද්ධතියටයි. ශාකයක පුෂ්ප අයිති වෙන්නේ පරෝහ පද්ධතියටලු. ඔව්නේ. අපි දන්නවා ශාකයක පද්ධති දෙකක් තියෙනවා. එකක් පොළවෙන් උඩ තියෙනව පද්ධතියක්, එකක් පොළවෙන් යට තියෙනව පද්ධතියක්. පොළවෙන් උඩ තියෙන පද්ධතියට අපි කියන්නේ පරෝහ පද්ධතිය කියලා. පොළවෙන් යට තියෙන පද්ධතියට අපි කියන්නේ මූල පද්ධතිය කියලා. එහෙනම් මේ ප්‍රකාශයත් හරි. ඊළඟ ප්‍රශ්නය. ශක්ති යනු අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් ඇතිද? මේක පට්ටපල් බොරුවක්. මේ ශක්ති කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නෙත් නෑ ස්කන්ධයකුත් නැති දේවල් වලට නේ. දැන් මේ මෙතෙන් තිබ්බනම් පදාර්ථය යනු කියලා ඒක හරි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ඊළඟ ප්‍රශ්නේ. බට්නලාවේ වාත කන්දේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය වැඩි වේ. පුතේ මොකද්ද මේ සංඛ්‍යාතය කියලා කියන්නේ? සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පරයකට සිද්ධ වෙන කම්පන වාර ගන්න. එහෙම නැත්නම් තප්පරයකට සිද්ධ වෙන ඔබ මොබ චලනය. එතකොට ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ කම්පණය වන මොකක් හරි කමන්නේ. ඒකේ දිග වැඩි නම් සංඛ්‍යාතය අඩුයි.
සංඛ්‍යාතය අඩුයි. එහෙම නැත්නම් මේ ඔබ මොබ චලනය අඩුයි. තප්පරයකට සිද්ධ වෙන වාර ගාන අඩු වෙනවා. එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න වාත කන්දේ දිග වැඩි වෙන්න සංඛ්‍යාතය වැඩි වෙන්නේ අඩු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රකාශය වැරදි. ඊළඟ ප්‍රශ්නය. ද්‍රවවල ඝනත්වය මැනීමට ඝනත්ව කුප්පිය භාවිතා කරයි. ඔව්. මේ ද්‍රවවල ඝනත්වය මැනීම සඳහා අපි භාවිතා කරන්නේ ඝනත්ව කුප්පිය තමයි. චූටි කුප්පියක් විද්‍යාගාරයේ තියෙන. ඔයාලට මතක ඇති ඝනත්ව කුප්පිය අපි භාවිතා කරනවා. ඊළඟ ප්‍රශ්නය. අවිධිමත් ක්‍රමානුකූල නොවන ශබ්ද ഘോഷාවේ අවිධිමත් ක්‍රමානුකූල නොවන නේ රිද්ම් එකක් නැහැ. එහෙම නැත්නම් රිද්මයක් නැති ශබ්ද අපි හඳුන්වනවා ഘോഷා විදියට. ඒ ප්‍රකාශය හරියි. කම්පන සංඛ්‍යාතයේ ඩෙසිමල් වලින් මනිනු ලැබේ. ඒතර කම්පන සංඛ්‍යාතයේ මනින්නේ ඩෙසිබල් වලින් නෙවෙයි හර්ට්ස් වලින්. හර්ට්ස් වලින් තමයි කම්පන සංඛ්‍යාතයේ මනින්නේ. ඩෙසිබල් වලින් පුතේ මනින්නේ හඬේ සැර. හඬේ සැර තමයි අපි ඩෙසිබල් වලින් මනින්නේ. දෙවෙනි ප්‍රශ්නය සුද්ධජීවීන් මිනිසාට වැදගත් වන අවස්ථා මෙන්ම හානි පමුණන අවස්ථාද ඇත. ඔව් අපි දන්නවා සුද්ධජීවීන් අපිට වාසි සහගත අවස්ථා තියෙනවා ඒ වගේම අවස්ථාගත අවස්ථා තියෙනවා. එතකොට බලමු පළවෙනි ප්‍රශ්නේ. සුද්ධජීවීන් පදනම් වූ කර්මාන්ත දෙකක් දක්වන්න. සාමාන්‍යයෙන් මේ සුද්ධජීවීන් ගැන ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මේ සුද්ධජීවීන් පදනම් වෙච්ච කර්මාන්ත අහනවා. ඉතින් ඔයා මේකෙන් 4-5ක් මතක තියාගන්න. ගොඩාක් කර්මාන්ත තියෙනවා. එතකොට ඔයා කීපයක් මතක තියාගන්න. මොකද මේ සුද්ධජීවීන් ආශ්‍රිත ප්‍රශ්න වලදී මේ ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා. හරි. එතකොට අපි බලමු කර්මාන්ත අපි දෙකක් ගත්තොත් එහෙම කිරි ආහාර කර්මාන්තයේදී අපි සුද්ධජීවීන් යොදා ගන්නවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනයේදී සුද්ධජීවීන් යොදා ගන්නවා. ඊළඟට බේකරි කර්මාන්තයේ කොහු කර්මාන්තයේ වගේ දේවල් වලදී සුද්ධජීවීන් යොදා ගන්නවා. ඊළඟ ප්‍රශ්නය. සුද්ධජීවී ක්‍රියාකාරීත්වයට සාධක කීපයක් බලපානවා. ඒ අතර මෙන්න මේ සාධක දෙක ප්‍රමුඛ වෙනවා. ඒක ඔයා විශේෂයෙන් මතක තියාගන්න. මෙන්න මේ උෂ්ණත්වය කියන සාධකය වැදගත් සුද්ධජීවීන්ට. ඒ වගේම තෙතමනය කියන සාධකය සුද්ධජීවීන්ට වැදගත් වෙනවා. ඊට අමතරව pH පරාසය, ඊට අමතරව උපස්තරය වගේ සාධක වැදගත් වෙනවා සුද්ධජීවීන්ට. ඊළඟ ප්‍රශ්නය. සුද්ධජීවීන් මගින් නිෂ්පාදනය කරන ඖෂධයක් දක්වන්න. මේ සුද්ධජීවීන්ගෙන් හදන ඖෂධයක් ඔයාගෙන් අහනවා. එතකොට පුතේ මේ දිලීර යොදාගෙන හදන ඖෂධයක් තියෙනවා. ඒ තමයි පෙනිසිලින් කියන ඖෂධය. පෙනිසිලින් කියලා කියන්නේ ප්‍රතිජීවකයක්. අපි සාමාන්‍ය විහාර කියන්නේ ඇන්ටිබයොටික් කියලා. මෙන්න මේ ප්‍රතිජීවක නිෂ්පාදනය සඳහා සුද්ධජීවීන් යොදා ගන්නවා. තව සුද්ධජීවීන් යොදාගෙන හදන ඖෂධ ගොඩාක් තියෙනවා. මම මෙහිදී සැලකිල්ලට ගත්තේ ප්‍රතිජීවක කියන ඖෂධ. ඒතර ප්‍රතිජීවක රාශියක් තියෙනවා. මෙහිදී පෙනිසිලින් කියන ප්‍රතිජීවකයේ තමයි අපි පිළිතුරු විදිහට දීලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. පාන් වලට සයවර බවක් ලැබෙන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. මේ පාන් හදනකොට පාන් පිටි ටිකට වතුර දාලා ඒ වගේම ඊස්ට් නැමැති සුද්ධජීවියා මේකට එකතු කරනවා. ඊස්ට් කියන්නේ දිලීරයක්. ඔයා මතක තියාගන්න. ඊස්ට් නැමැති සුද්ධජීවියා එකතු කරලා පිටි ටික අනලා පොඩ්ඩක් පැත්තකින් තියනවා. මේ පුලුස්සන්න ඉස්සෙල්ලා. එතකොට මෙන්න මේකට අපි කියනවා පිටි පිපෙන්න තියෙනවා කියලා. එතකොට මේ පිටි පිපෙන්න තියෙනවා කියන එකේ අදහස තමයි මේකේ ඇස්සේ ඉන්න අර සුද්ධජීවියා එහෙම නැත්නම් ඊස්ට් ක්‍රියාකාරීත්වයෙන් ඊස්ට් හදනවා මොනවාද? එතිල් මධ්‍යසාරය සහ කාබන් ඩයොක්සයිඩ් වායු. එතකොට මේ පිපිච්ච පිටි ගුලියක් අරගෙන අපි පාන් ගෙඩියක් පුලුස්සනකොට මේ එතිල් මධ්‍යසාරය වාෂ්ප වෙලා යනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් උත් රත් වීමට ඔරොත්තු දෙන්නේ නැහැ. එයත් එළියට යනවා. ඒතර මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් තිබිච්ච තැන් අර පිටි ගුලිය ඇස්සේ කාබන් ඩයොක්සයිඩ් තිබිච්ච තැන් තමයි පුතේ අර සවිවර බවක්. එහෙම නැත්නම් විවර සහිත බවක් පෙන්눔 කරන්නේ. එහෙනම් අපිට පිළිතුරු විදිහට ගන්න තියෙන්නේ පාන් පිලිස්සීමේදී පාන් වල ඇති ඊස්ට් ක්‍රියාකාරීත්වයෙන් සෑදෙන කාබන් ඩයොක්සයිඩ් වායුව හේතුවෙන් තමයි පාන් වලට සවිවර බවක් හම්බ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේනේ. පරිසරයේ හමු වන සත්වයන් කීප දෙනෙකු පහත දක්වා ඇත. ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. බලමු මොනවද දීලා තියෙන සත්තු කියලා අපිට. කොටියා, හාවා, නරියා, බලයා, ඉස්සා, මුහුදුමල, කැරපොත්තා, ඒ වගේම සමනලයා. හරි. පළවෙනි ප්‍රශ්නය. මෙහි සිටින අපුෂ්ඨ වංශීන් දෙදෙනෙකු නම් කරන්න.
ඒතර මම ඉස්සෙල්ලත් කිව්වා අපුෂ්ඨවංශීන් කියලා කියන්නේ කොඳු ඇට පෙලක් නැහැ. එහෙම නැත්නම් ඇටකටු නැති යවුන් දෙන්නෙක් තමයි මෙහිදී තෝරන්න ඕන. එතකොට ඔයා හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් අපිට මෙන්න මේ උත්තර ගන්න පුළුවන්. ඉස්සා, මුහුදු මල, ඒ වගේම කැරපොත්තා කියන සත්වයා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමනලයත් අපිට ගන්න පුළුවන් නේ. ඊළඟ ප්‍රශ්නය. මෙහි සිටින පුෂ්ඨවංශීන් දෙදෙනෙකු නම් කරන්න. ඒ කියන්නේ කොඳු ඇට පෙලක් තියෙන, එහෙම නැත්නම් ඇටකටු තියෙන දෙන්නෙක් අපිට නම් කරන්නලු. හරි. එතකොට කොටියා, හාවා, නරියා වගේ සත්වයන්ට ඇටකටු එහෙම නැත්නම් කොඳු ඇට පෙලක් තියෙනවා. ඒ වගේම බලයනේ. බලයා අපිට අමතක කරන්න බෑ. මොකද එයා මාළුවෙක්. ඒකට මාළුවන්ට කොඳු ඇට පෙලක් තියෙනවා. එහෙම නැත්නම් ඇටකටු තියෙනවා. ඊළඟ ප්‍රශ්නය. මෙහි සිටින සංචරණය කළ නොහැකි ජීවියා කවුද? දැන් අපි දන්නවා සත්වයන්ගේ ලක්ෂණයක් තමයි පුතේ මේ තැනකින් තැනකට යන්න පුළුවන්. තැනකින් තැනකට යනවා කියලා කියන්නේ සංචරණය කරනවා. හැබැයි මෙතන ඉන්නවලු සංචරණය කරන්න බැරි කෙනෙක්. තැනකින් තැනකට යන්න බැරි කෙනෙක්. ඔව් කවුද? ඒ තමයි මුහුදු මලනේ. මුහුදු මලට සංචරණය කරන්න බෑ. එයා එකම තැනට වෙලා තමයි ඉන්නේ. අපි පාඩම පටන් ගත්තෙත් එහෙම නැත්නම් අපි ප්‍රශ්න පත්‍රේ පටන් ගත්තෙත් නිඩාරියාවන් ගැන සාකච්ඡා කරලා නේ දංශක කෝෂ්ඨ දාලා විලෝපීයතාවයේ යොදාගෙන මේගොල්ලන් ආහාර ගන්නවා කියලාත් අපි පැහැදිලි කරා. ඊළඟ ප්‍රශ්නේ. සංදි සහිත උපාංග ඇති සත්වයන් දෙදෙනෙකු නම් කරන්න. එතකොට සංදි සහිත උපාංග තියෙනවා කියන එකේ අදහස මොකද්ද? ආත්‍රපෝඩාවන් දෙදෙනෙකු නම් කරන්න කියලා තමයි මේ කියන්නේ. ඒතර මෙතනින් ආත්‍රපෝඩාවන් තමයි කැරපොත්තා, සමනලයා, ඒ වගේම ඉස්සා කියන සත්වයා. ඊළඟ ප්‍රශ්නේ. අරීය සම්මිතියක් ඇති සත්වයෙකු නම් කරන්න. ඔයා මෙහිම මතක තියාගන්නකො පුතේ. දැන් ඔයාගේ සිලබස් එකේ අරීය සම්මිතියක් ඇති සත්ව කාණ්ඩය වෙන්නේ කවුද? නිඩාරියාවන්. නිඩාරියාවන් තමයි අරීය සම්මිතියක් තියෙන සත්ව කාණ්ඩය වෙන්නේ. ඒ කියන්නේ කේන්ද්‍රය ඔස්සේ යන ඕනෑම තලයකින් කැපීමෙන් සමාන භාග දෙකක් හම්බ වෙනවා. එතකොට ඔයා මතක තියාගත්තා නම් හරි ලේසි මේක විභාගෙට උත්තර ලියන්න. අරීය සම්මිතියක් තියෙන්නේ ඔයා මතක තියාගන්න නිඩාරියාවන්ට විතරයි කියන එක. මේ මට්ටමේදී. ඔයාගේ මට්ටමේදීනේ. අපි ලොකු පන්තිවලට ගියාම තව අරීය සම්මිතියක් පෙන්වන සත්තු අපි සාකච්ඡා කරනවා. එහෙනම් මෙතන ඉන්න නිඩාරියාව කවුද? ඒ තමයි මුහුදු මල. හතරවෙනි ප්‍රශ්නය. පරිසරයේ පවතින ශාක විශාල විවිධත්වයක් පෙන්눔 කරනවා. ඔව්. අපි දන්නවා පරිසරයේ තියෙන ශාක එකිනෙකට වෙනස්. පොල් ගහ වගේ නෙවෙයි දෙල් ගහ, දෙල් ගහ වගේ නෙවෙයි කොස් ගහ, කොස් ගහ වගේ නෙවෙයි අර්ථාපල් ගස. ඒතර මේවා එකිනෙකට වෙනස්. මුල් වලින්, කඳෙන්, පුෂ්ප වලින්, ඵල වලින්, බීජ වලින් මේවා වෙනස් වෙනවා. ඉතින් ශාක සම්බන්ධව තමයි මේ ප්‍රශ්නේ සකස් කරලා තියෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ප්‍රභා සංශ්ලේෂණය හොඳින් සිදු කර ගැනීමට ශාක පත්‍ර දක්වන අනුවර්තන දෙකක් දක්වන්න. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ පුතේ මේ ශාක තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලියනේ. එතකොට මේ ආහාර නිපදවීමේ ක්‍රියාවලියට අවශ්‍ය වෙනවා සාධක කීපයක්. මොනවාද? මතක් කරන්න ඔයා. ජලය, කාබන් ඩයොක්සයිඩ්, හරිතප්‍රද සහ සූර්යාලෝකය. මෙන්න මේ සාධක හතර අවශ්‍ය වෙනවා. මෙන්න මේ සාධක හතර වඩා හොඳින් ලබා ගත්තොත් එයාට පුළුවන් හොඳින් ආහාර නිෂ්පාදනය කරන්න. ඉතින් මෙන්න මේ සාධක හතර ලබා ගැනීමට දක්වන අනුවර්තන තමයි මේ අපෙන් අහන්නේ. නම් අනුවර්තන ගණනාවක් තියෙනවා. අපි කීපයක් සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි පත්‍ර තලයේ පළල් වීම. මේ පත්‍ර තලය එහෙම නැත්නම් කොළේ ටිකක් පළල් වුණාම අපිට වඩා හොඳින් සූර්යාලෝකය ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වඩා හොඳින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක එක අනුවර්තනයක්. ඊළඟ ප්‍රශ්නේ. ශාකවල ප්‍රධාන මුල් වලට අමතරව විශේෂ කාර්යයන් සිදු කිරීමට සකස් වූ මුල් වර්ග ඇත. පහත මුල් වර්ගයට ගැලපෙන නිදසුන ඊතලයකින් ගලපා යා කරන්න. ඒතර මම ඉස්සෙල්ලත් කිව්වා විශේෂ මුල් වර්ග තියෙනවා. ශාකවල ප්‍රධාන මුලේ ප්‍රධාන කාර්යයට අමතරව වෙන වැඩ කරන මුල් වර්ග තියෙනවා. දැන් මේ වෙන වැඩ කරන මුල් වර්ග ගැන තමයි මේදී අපි සාකච්ඡා කරන්නේ. හොඳයි. කරුමුල්. කරුමුල් කියලා කියන්නේ පුතේ මේ නුග වගේ ශාකවල අතු වලින් හටගන්නා මුල් විශේෂයක්. මේ අතු වල බර දරා ගන්න අතු වලින් හටගන්නා මුල් විශේෂයක් තමයි අපි කරුමුල් වශයෙන් හඳුන්වා දෙන්නේ. ඒතර කරුමුල් වලට අපිට ගන්න වෙන්නේ නුග. ඊළඟට ආරෝහක මුල්. ආරෝහක මුල් වලට තවත් නමක් තමයි ආලග්න මුල්.
ඒතර බොහෝ විට මේ ආරෝහක මුල් පවතින්නේ වැල් වල. එතකොට මෙතන තියෙන වැල විදිහට අපිට ගන්න වෙන්නේ ගම්මිරිස්. එතකොට ගම්මිරිස් බුලත් වගේ ශාකවල ආරෝහක මුල් දක්නට ලැබෙනවා. ඊළඟ එක සංචිත මුල්. සංචිත මුල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මුලක කාර්යය ආහාර සංචිත කරන එක නෙමෙයි. හැබැයි කැරට් වගේ ශාකවල මුලේ ආහාර තැන්පත් කරනවා. ඇත්තටම කැරට් වල මුදුන් මුලේ තමයි ආහාර තැන්පත් කරන්නේ. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ කැරට්. ඊළඟට කයිරු මුල්. දැන් රම්පේ වැටකෙයියා වගේ ශාකවල කඳ ඍජුව තබා ගැනීම සඳහා ඒ ශාකවල කඳේ පාදස්තෙන් කියන්නේ පුතේ මේ කඳේ පහළ කොටසෙන් හටගන්න මුල් විශේෂයක් තියෙනවා. ඒ තමයි කයිරු මුල්. ඊළඟ ප්‍රශ්නය. මූල ගැටිති යනු මොනවාදයි පැහැදිලි කරන්න. එතකොට මේ සමහර ශාකවල උදාහරණයක් විදිහට අපි ගත්තොත් නිදි කුඹා එහෙම නැත්නම් රණිල කුලේ ශාක, බෝංචි මෑ දඹල වගේ ශාකවල පවතිනවා මේ මූල ගැටිති කියලා විශේෂ ව්‍යුහයක් මුල් තුල. මෙන්න මේ මූල ගැටිති තුල ජීවත් වෙනවා පුතේ බැක්ටීරියා විශේෂයක්. ඒ බැක්ටීරියාවගේ නම තමයි රයිසෝබියම් කියන බැක්ටීරියාව. මෙන්න මේ බැක්ටීරියාවට පුළුවන් පස සාරවත් කරන්න. එහෙම නැත්නම් ඒ ගහට අවශ්‍ය පෝෂණය ලබා දීමට පුළුවන් මෙන්න මේ බැක්ටීරියාවට. එහෙනම් අපි උත්තරේ විදිහට මෙහෙම උත්තරයක් හදාගමු. නිදි කුඹා හා රන්ල කුලේ ශාකවල මුල්වල පවතින විශේෂ ගැටිතිවල වාසය කරන බැක්ටීරියා විශේෂයක් මගින් පස සාරවත් කරයි. ඊළඟ ප්‍රශ්නය. සුද්‍රජීවීන් නිසා ශාකවලට වැළඳෙන රෝග දෙකක් දක්වන්න. සුද්‍රජීවීන් නිසා ශාකවලට රෝග ගණනාවක් වැළඳෙනවා. මේ අතරින් අපි කීපයක් සාකච්ඡා කරමු. එකක් තමයි අංගමාරය. ඔය අංගමාරය රෝගය හැදෙන්නේ බොහෝ විට අර්ථාපල් වලට. ඊළඟට පත්‍ර විචිත්‍ර රෝගය. පත්‍ර විචිත්‍ර රෝගය බොහෝ විට හැදෙන්නේ පැපොල් වලට. ඔය පැපොල් කොළවල තනින් තන කහපාට වෙලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ පත්‍ර විචිත්‍ර රෝගය කියලා. ඊළඟට කොළ කොඩවීම. බොහෝ විට මිරිස් වල දක්නට ලැබෙනවා මෙන්න මේ කොළ කොඩවීම. මෙන්න මේ රෝග තුනම ඇති කරන්නේ සුද්‍රජීවීන් කියන එක ඔයා මතක තියාගන්න ඕන. පස්වෙනි ප්‍රශ්නය. පදාර්ථයේ භෞතික අවස්ථාවල අංශු සැකස්ම පහත කොටු තුල ඇඳ දක්වන්න. ඒතර පදාර්ථයේ භෞතික අවස්ථා තුනක් තියෙනවා. මොනවාද? ඝන, ද්‍රව සහ වායු. එතකොට මේ ඝනයක අංශු ඉතා ළඟින් ක්‍රමවත්ව ඇහිරලා තියෙනවා. මෙන්න මේ වගේ. ඉතා ළඟින් ක්‍රමවත්ව අංශු ඇහිරලා තියෙනවා. ඊළඟ පුතේ ද්‍රවයක අංශු අපි බැලුවොත් එහෙම එක මත එක ලිස්සලා යන්න පුළුවන් විදිහට තමයි ද්‍රවයක අංශු සකස් වෙලා තියෙන්නේ. ඊළඟ වායුවක අංශු කොහොම සකස් වෙලා තියෙනවා කියලා අපි අඳොත් එහෙම නැත්නම් අපි බැලුවොත් එහෙම වායුවක අංශු තියෙන්නේ බොහෝ විට ඈතින්. බොහෝ විට මේගොල්ලන් ස්පර්ශ වෙලා නැති තරම් ඈතින් ඔයා අඳිනකොට අඳින්න ඕන. ඒතර මෙන්න මේ රූප සටහන් තුන තමයි ඔයා අඳින්න ඕන. ඒතර පළවෙනි එක බලන්න ඝනයක අංශු ඉතා හොඳින් සකස් වෙලා තියෙනවා ක්‍රමවත්ව ඇහිරලා තියෙනවා. එක මත එක ලිස්සලා යන්නවත් මොනවත් වෙන්න බෑ ඒ අංශු වලට. හැබැයි ද්‍රවයක අංශු එක මත එක ලිස්සලා යන්න පුළුවන් විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. වායුවක අංශු වඩා ඈතින්. මේ අංශු වඩා ඈතින් පිහිටනවා වායු වල. ඊළඟ ප්‍රශ්නය. පදාර්ථයේ අසන්තත ස්වභාවය යනු කුමක්ද? දැන් මම ඉස්සෙල්ලත් මේක පැහැදිලි කරා. මේ පදාර්ථයේ අංශු වලින් හැදිලා තියෙනවා කියන එකත් අංශු අතර හිඩැස් තියෙනවා කියන එකත් තමයි මේකේ අදහස වෙන්නේ. හොඳයි ඊළඟ ප්‍රශ්නය. පහත ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය හා සංයෝග ලෙස වර්ග කරන්න. හොඳයි. මෙහිදී ඔයා සැලකිලිමත් වෙන්න ඕන කාරණය තමයි සංයෝගයක එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගන්නක් තියෙනවා කියන එක ඔයා ඔලුවට දාගත්තා නම් මේකට උත්තරේ ලියන්න පුළුවන්. හරි. ඊට බලමු මොනවද කියලා. එතකොට අපි ලුණු ගත්තොත් එහෙම ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට ලුණු වල මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. ඒ මොනවාද මේ මූලද්‍රව්‍ය දෙක? එකක් තමයි සෝඩියම් අනිත් එක තමයි ක්ලෝරින්. එහෙනම් ලුණු අයිති වෙන්නේ සංයෝග ගණයට. ජලය ගත්තොත් එහෙම ජලයේත් මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. ඒ තමයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. එහෙනම් ජලය අයිති වෙන්නේ සංයෝග ගණයට. ඊළඟට සෝඩියම් කියලා කියන්නේ මූලද්‍රව්‍යයක්. එහෙනම් ඒක මූලද්‍රව්‍ය කාණ්ඩයට අයිති වෙන්නේ කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් වල මූලද්‍රව්‍ය කීපයක් තියෙනවා. ඒ තමයි කොපර්. එහෙම නැත්නම් තඹ තියෙනවා, සල්ෆර් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. එහෙනම් ඒක සංයෝගයක්. යකඩ කියන්නේ මූලද්‍රව්‍යයක්. මොකද යකඩ වල තියෙන යකඩ විතරයි.
ඊළඟ ග්ලූකෝස් කියලා කියන්නේ සංයෝගයක්. ග්ලූකෝස් වල තියෙනව මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුනම. හොඳයි ඊළඟ ප්‍රශ්නය. පහත භෞතික ලක්ෂණ වලට නිදසුන බැගින් ලියන්න. අප අවට තියෙන දේවල් වල විවිධ ගුණ දරනවා. විවිධ භෞතික ලක්ෂණ ඒවා පෙන්눔 කරනවා. මොකද්ද බංගුර ගුණය කියලා කියන්නේ? බංගුර ගුණය කියලා කියන්නේ මේ තැලුවම කුඩු වෙන ගුණය. තැලුවම කුඩු වෙලා යන මොනවා හරි අපිට මේකට ලියන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ගමු අලෝහ බොහෝ විට බංගුර ගුණය පෙන්눔 කරනවා. ඒකට අඟුරු ගන්න පුළුවන් අපිට මෙහිදී නිදසුනක් වශයෙන්. ඊළඟට තන්නේ ගුණය. තන්නේතාවය කියලා කියන්නේ පුතේ මේ තලලා කම්බි කරන්න පුළුවන්ද බැරිද කියන එක. තලලා කම්බි කරන්න පුළුවන්ද බැරිද කියන එක. තලලා කම්බි කරන්න පුළුවන් ලෝහ වලට පමණයි. තලලා කම්බි කරන්න පුළුවන් ලෝහ පමණයි. එහෙනම් තන්නේ ගුණය පෙන්වන්නේ ලෝහ විතරයි. ඉතින් ඔයා ලෝහයකට උදාහරණයක් මෙතන ලිව්වා නම් හරි. ඒතකොට මම ලියලා තියෙනවා යකඩ කියලානේ. හරි. ඊළඟ වයනය කියන්නේ මොකද්ද? වයනය කියලා කියන්නේ මේ අතින් ඇල්ලුවාම අතට දැනෙන ගතිය. මේ අතින් ස්පර්ශ කරාම අතට දැනෙන ගතිය අපි හඳුන්වනවා වයනය වශයෙන්. එතකොට වයනයේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රළු වයනය. ඒ කියන්නේ අතින් ඇල්ලුවාම ටිකක් රළුයි අතට. ඊළඟ එක තමයි සිනිදු වයනය. සිනිදු වයනය කියලා කියන්නේ අතින් ඇල්ලුවාම සිනිදු ගතියක් අතට දැනෙනවා. ඉතින් අපි උදාහරණ විදිහට අපි ලියමු මෙහෙම රළු වයනයේ වැලි, සිනිදු වයනයේ පුයර. එහෙම නැත්නම් පවුඩර් කියලා අපි කියන්නේ. පුළුනුත් ගන්න පුළුවන් ඔතනට. ඊළඟ එක ප්‍රත්‍යස්ථතාව. ප්‍රත්‍යස්ථතාවය කියලා කියන්නේ මේ ඇදීමේ ගුණය. බලයක් යොදා අදින්න පුළුවන් අපිට. ඇද්දට පස්සේ ආය ඇදලා අතහැරියට පස්සේ පෙර පැවති තත්වයටම පත් වෙනවා. මේකට හොඳම උදාහරණය තමයි රබර්. 6 වෙනි ප්‍රශ්නේ. ධ්වනිය උපදින්නේ කම්පණය. අපි දන්නවා මේ ධ්වනිය ඇති කරන්නේ කම්පණය. නේ? එහෙම නැත්නම් මේ ඔබ මුඹ චලිතේ. නේ? හොඳයි. පළවෙනි ප්‍රශ්නේ බලමු අපි. සංගීත නාදයක හා ഘോഷාවක අතර ඇති වෙනස කුමක්ද? ඔයා ඉගෙනගෙන තියෙනවා මතක ඇති ඔයාට සංගීත නාදයක් කියලා කියන්නේ රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන දෙයක්. ഘോഷාවක රිද්මයක් නැහැ. රිද්මයක් නැහැ. රිද්ම් එකක් නැහැ. ඒකනේ අපේ ඒක කනට හරි අමාරු වෙන්නේ. සංගීත නාදයක් අපේ කනට අමාරු වෙන්නේ නැහැ. මොකද ඒක රිද්මයානුකූලව ගැයෙන නිසා. හොඳයි. එහෙනම් සංගීත නාදයක් රිද්මයානුකූල වන අතර ഘോഷාවක් රිද්මයානුකූල නොවේ. ඊළඟ ප්‍රශ්නේ. සංගීත චිකිත්සාවෙන් සුව කළ හැකි රෝග දෙකක් දක්වන්න. සංගීත චිකිත්සාව කියන්නේ පුතේ දැන්ට ලෝකෙ ගොඩක් මේක පාවිච්චි කරනවා මේ සමහර රෝග සුව කරන්න මියුසික් එහෙම නැත්නම් මේ සංගීතය යොදා ගන්නවා. විශේෂයෙන් හෘදයාබාධ, ඒ වගේ මානසික අවපීඩන වගේ රෝගී තත්ත්වයන් සුව කිරීම සඳහා අපි සංගීත චිකිත්සාව පාවිච්චි කරනවා. ඊළඟ ප්‍රශ්නය. තත් භාණ්ඩ දඬු හෝ පටල කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ හා වාකඳන් කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ දෙක බැගින් දක්වන්න. දැන් මොකද්ද මේ වර්ගීකරණය මතක් කරගන්නකො. මේ තමයි පුතේ ධ්වනි ප්‍රභව වර්ගීකරණය කරනවා. කොහොමද ධ්වනි ප්‍රභව වර්ගීකරණය කරලා තියෙන්නේ? මේ හඬ නිපද වෙන ආකාරය අනුව මොකක් කම්පණය වෙලාද හඬ නිපද වෙන්නේ කියන ආකාරය අනුව තමයි මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. ඉතින් තත් භාණ්ඩ මොනවාද තත් භාණ්ඩ වලට උදාහරණ? අපිට ගන්න පුළුවන් වයලීනේ, සිතාරේ, ගිටාරය. නේ කම්බි වගේ දේවල් තියෙනවනේ අපි තත් කියලා කියන්නේ. ඇදි කම්බියක් වගේ දෙයක් තියෙනවනේ අපිට කියන්න පුළුවන් එක තතක් කියලා. එහෙනම් වයලීනේ, සිතාරේ, ගිටාරේ තව නිදසුන් තියෙනවා. අපි මේ නිදසුන් තුන ගමු. ඊළඟ දඬු හෝ පට්ල. දඬු හෝ පට්ල කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕන බෙර ටික. ඊළඟ මේකට දඬු ගන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපිට සයිලොෆෝනය මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් වෙනවා. දඬු හෝ පට්ල වලට. එහෙනම් අපි මෙතන නිදසුන් ගමු. තාලම්පට, බෙරය, රබාන. ඊළඟ වාකඳන්. මේ වාතය කම්පණය කිරීමෙන් මේ වාතය යොදාගෙන හඬ නිපදවන භාණ්ඩ තමයි මෙහිදී අපි යොදාගන්නේ. එතකොට බට්නලාව, හක් ගෙඩිය, හොරණෑව වගේ දේවල් අපිට නිදසුන් වශයෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ. විද්‍යාගාරයේ ධ්වනිය හා සම්බන්ධ පරීක්ෂණ වලට යොදා ගන්නා උපකරණයක් දක්වන්න. විද්‍යාගාරයේ ධ්වනිය හා සම්බන්ධ පරීක්ෂණ වලට යොදා ගන්න උපකරණයක් තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. එතකොට මේ සඳහා බොහෝ විට අපි භාවිතා කරනවා සරසුල කියන උපකරණය. සරසුල කියන උපකරණය අපි විද්‍යාගාරයේ ධ්වනිය හා සම්බන්ධව කටයුතු කරනකොට භාවිතා කරන උපකරණයක් වෙනවා. අද ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීම මෙතකින් නවත්වනවා. 8 ශ්‍රේණියට අදාළ සියලු පාඩම් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔයා මතක ඇතුව
subscribe button එක click කරලා තියාගන්න. ඒ වගේම subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකක් ඔයා ගාවට එනවා. ඒක බලලා ඔයාට පුළුවන් අපේ වීඩියෝ නරඹන්න.